සජීවීව සම්බන්ධ වන්නේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙතට සමීප කරන පොසොන් පුන් පොහෝදා සදහම් විකාශය සමගින් POTV නාලිකා අංක 94 ඩයලොග් TV නාලිකා අංක 25 සහ YouTube සජීවී සමගාමී විකාශනය ඔස්සේ මෙම උතුම් සදහම් දේශනා මාලාව ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. අද උදෑසන සිට මේ දක්වා ධර්මයට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම ඔබට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම ලබා දෙමින් කටයුතු කරනු ලැබුවා. අද උතුම් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය. මේ උතුම් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී අපට මෙම උතුම් සද්ධර්මය ලැබීම පිළිබඳව අපි තාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අවස්ථාවක්. මහ පොළොවේ මැණික් කැට අපට පයට පෑගෙන්නේ නැහැ. අප ඒවා සොයාගෙන යා යුතුයි. මේ ධර්මයත් ඒ වගේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ ආකාරයෙන් අනාවරණය කළ ධර්මය මැණික් කැටයක් වගේ. එනිසාවෙන් මැණික් කැටයක වටිනාකම දන්නා අයෙකු කටයුතු කරන වාසේ තමයි මේ උතුම් සද්ධර්මය සමග අප කටයුතු කළ යුත්තේ. ඒ බවත් මේ මොහොතේ ඔබට මෙනෙහි කරමින් ඔබට ආරාධනා කරනවා අර්ථ සංවේදීව ධර්ම සංවේදීව මෙම උතුම් සජීවී සදහම් විකාශනය සමගින් ඒකාත්මික වන්නට අප ඊටමත් නමස්කාර පූර්වකව ආරාධනා කළා වැ උඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී නම කියන්නට අවසරයි අතිපූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව අප උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම උතුම් සදහම් දේශනාව ලොව පුරා විසුරුවා හැරීම සඳහා සදැහැති විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන්නේ වෛද්‍ය සුජීවනී කුරුකුල සූර්ය සහ වෛද්‍ය ලුෂාන්ත පද්මසිරි යන ඇතුළු පවුලේ සැම විසින්. එසේනම් මා ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා වෛද්‍ය සුජීවනී කුරුකුල සූර්ය මහත්මියට ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සඳහා සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එසේනම් අප ඊටමත් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා වැය උඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී නම කියන්නට අවසරයි අතිපූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේට අප ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පජානාති තී. සදා වන්දනීය පූජනීය පින්නන්ත අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි, අද පොසොන් පුර පසළොස්වක මහ පොහොය දවසේ අපේ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩය අනුබුදු මාහිමියන් වහන්සේ අපට ලබා දුන්නු දවස සිහිපත් කරමින් සීලාදී ගුණ ධර්මයන්ගේ හික්මෙමින් අද දවසත් කුසලයේ තුල තමන්ගේ හිත පවත්වන්න, කුසලයෙන් තමන්ගේ හිත පෝෂණය කරන්න වෑයම් කරන මොහොතක්. අද දවසේ අපට දේශනා මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන්නේ සමාධි සම්බොජ්ජංගය පිළිබඳව දේශනා කරන්න.
මේ ලෝකයේ දිහාට හැරිලා බැලුවොත් සමාහිත භාවයේ සහ අසමාහිත භාවයේ කියන කාරණා දෙකට අනුව සමාහිත හිත්වලට වඩා මේ ලෝකයේ බහුල අසමාහිත හිත්. සමාහිත හිත්වලට වඩා බහුල අසමාහිත හිත්. සමාහිත භාවයටත් හේතු තියෙනවා අසමාහිත භාවයටත් හේතු තියෙනවා. කාමච්ඡන්දය බැහැර වෙනකොට හිතේ සමාහිත භාවය පිහිටනවා. ව්‍යාපාදය බැහැර වෙනකොට හිතේ සමාහිත භාවය පිහිටනවා. තීනය සහ මිද්ධය බැහැර වෙනකොට හිතේ සමාහිත භාවය පිහිටනවා. උද්ධච්ච කුක්කුච්ච සහ බුද්ධාදී අටතැන් ගැන සැක බැහැර වෙනකොට සමාහිත භාවය පිහිටනවා. ඒක දෙවි කෙනෙක් කරන දෙයක්වත් බ්‍රහ්මයෙක් කරන දෙයක්වත් මාරයෙක් කරන දෙයක්වත් නෙමෙයි. ආත්මයක් විසින් කරන දෙයක්ුත් නෙවෙයි. ධර්මතාවයක්. කාමච්ඡන්දය බැහැර වෙනකොට හිත සමාහිත වෙනවා. ව්‍යාපාදය බැහැර වෙනකොට හිත සමාහිත වෙනවා. තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදිය බැහැර වෙනකොට හිත සමාහිත වෙනවා. හරියට ගහකට පෝර ලැබෙනකොට වතුර ලැබෙනකොට වාතය ලැබෙනකොට ඒ ගහේ මල් හට ගන්නවා, ගෙඩි හට ගන්නවා, දළු දානවා. ඒක ස්වාභාවික වැඩපිළිවෙලක්. අන්න ඒ වගේම තමයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ඡාදී මේ අකුසල ධර්ම බැහැර වෙනකොට ධර්මතාවයක් විදියට හිතේ සමාහිත භාවය පිහිටනවා. එතකොට මේ ලෝකයට හිත යොමු කරලා බැලුවොත් කාමච්ඡන්ද, ව්‍යාපාදාදී අකුසල ධර්ම බැහැරවීම තුළ සමාහිත බවට පත්වෙච්ච හිත් හරිම අඩුයි. ඇයි අඩු? සමාහිත කරගන්න එක හරිම අපහසු නිසා. අද අපි දේශනාවට තෝරාගත්ත පාඨය තුල තියෙන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං ජානාති පස්සති. සමාහිත හිතක්. ඔය නීවරණ ධර්ම ටික බැහැර වුණු සමාහිත හිතකින් තමයි යථා භූත ඥානය පැන නගින්නේ. යථා භූත ඥානය කියන්නේ අපි දන්නවා අපේ ජීවිතේ හේතුඵල සම්බන්ධතාවය. පංච උපාදානස්කන්ධ දෙයේ යථාභූත ස්වභාවය කියන්නේ හේතුඵල ධම දැකීම. එතකොට මේ හේතුඵල ධම දැකීමත් එක්ක ආත්ම දෘෂ්ටි ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙලා මාර්ගහිත උපදින්නට හේතු වෙන පරිසරය සකස් වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයේ පින්නතුනි යථාභූත ඥානය දකින්න නම් අනිවාර්යෙන්ම සමාහිත භාවය අවශ්‍යයි. විදර්ශනාව තුළ ඉස්සරහට ගියත් ශුෂ්ක විදර්ශකයෙක් වශයෙන් නමුත් එයාටත් විදර්ශනා සමාධි උපදින්න ඕන. ඒකයි මෙතන වටිනාකම කියන්නේ. විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරමින් චිත්ත සමාධිය ඇති කර ගන්න අයටත් අවබෝධයට ඒ සමාධිය උපකාර වෙනවා. ශුෂ්ක විදර්ශනා තුළ යන කෙනාටත් සමාධිය අවශ්‍යයි. ඒකට කියනවා විදර්ශනා සමාධිය කියලා. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ සමාහිත භාවයක ප්‍රධාන පියවර 3ක් තියෙනවා. මෙවැනි සමාහිත භාවයක්, චිත්ත ඒකාග්‍රතාවයක්, චිත්ත සමතයක් උපදවා ගන්නට නම් පියවර 3ක් තියෙනවා. අන්නේ 3 අපේ ජීවිතවල සකස් කරගන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි පරිකර්ම භාවනාව. දෙවෙනි එක තමයි උපචාර භාවනාව. තුන්වෙනි එක තමයි අර්පණා භාවනාව. ඔය පියවර 3 හරියට සිද්ධ කරගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ සම්මා සමාධිය. ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන සම්මා සමාධිය ඔය හිතේ සකස් වෙන්නේ. ඒක මෙන්න මේ වගේ දෙයක්. සම්මා සමාධිය කියන මනෝභාවය. අපි හිතමු gedara තියෙනවා මේ භාජනයක වතුර. භාජනයක වතුර තියෙනවා. දැන් මේ වතුරේ තියෙනවා යමක් බැහැ ගන්න ගතිය තියෙනවා. අපි මේ වතුර භාජනයේට අපි හිතමු ගල් කැටයක් දැම්ම කියලා. ඒක පතුලේ ගිහිල්ලා නතර වෙනවා. ඊළඟට ඒ ජලයේ තියෙනවා කම්පණය වෙන ස්වභාවයක්. සෙලවෙන ගතියක්. අපි තුන් මෙතන තියෙනවා කියලා වතුර භාජනයක් පොඩි. ඒ වතුරේ තියෙනවා මේ ෆෑන් එකට විදුලි පංකාවේ එන හුලඟට පවා සෙලවෙනවා.
ගල් කැටයක් දැම්මොත් පතුලේ ගිහිල්ලා නතර වෙනවා. අපි මොකද කරන්නේ? මේක අදිශීතකරණයක තියෙනවා. අදිශීතකරණයක තිබ්බට පස්සේ ටිකෙන් ටික මොකද වෙන්නේ? අපි කියනවා සාමාන්‍යයෙන් වතුර ටික ගල් වෙනවා කියලා අපි කියන්නේ. ඒ හොඳට අදිශීතකරණයක මේ වතුර භාජනයේ තිබ්බට පස්සේ ගල් කැටයක් දැම්මට ඇතුළට යන්නේ නැහැ. ඒකේ වැදිලා එළියට පයින්නවා. වතුර හෙලවෙන ගතිය ඒකත් නැහැ. හැබැයි අදිශීතකරණයෙන් එළියට ගත්තොත් ආපු වර ලක්ෂණ ටික පහළ වෙනවා. එළියේ තියෙන වතුර භාජනයේ තමයි සාමාන්‍ය අසමාහිත හිත. ඒකේ අරමුණු බැහැ ගන්නවා. ඔන්න භයානකම. රූපාරම්මන බැහැ ගන්නවා ඒකේ. මෙයාට නවත්තන්න බෑ එපා එපා කියලා. ඊළඟට ශබ්දාරම්මන ඒ හිතේ බැහැ ගන්නවා. ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන ඒවයි බැහැ ගන්නවා. ආදරය ආදී ධම්මාරම්මන ඒවයි බැහැ ගන්නවා. බැහැලා නතර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒ හිතේ බැහැගත් අරමුණ තණ්හා මිශ්‍රිත ප්‍රීතියකින් භුක්ති විඳින මට්ටමකටපත් වෙනවා. ඒකට දේශනාවේ කියන්නේ නන්දිය කියලා. අරමුණක් ලැබුණම ඒ අරමුණත් එක්ක තණ්හාවෙන් ප්‍රීතියක් අත්දකිනවා. දැන් අපි තුමු දැන් Tamanට දැනෙනවා Tamanගේ දරුවෝ Tamanට ආදරේ කියලා. ඔන්න ඒක හිතේ බැහැගත්ත එක. ඒක බැහැගත්තට පස්සේ මොකද වෙන්නේ? දරුවෝ මට ආදරේ කිය මොකද කරන්නේ? ආස කර කර සතුටු වෙනවා. අන්නේ තණ්හා මිශ්‍රිත ප්‍රීතියට කියනවා නන්දිය කියලා. එතකොට දැන් අසමාහිත හිත තියෙන කෙනාගේ ස්වභාවය අර එළියේ තියෙන වතුර භාජනයේ වගේ ඒකේ විවිධ දේවල් බැහැ ගන්නවා වගේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන බැහැ ගන්නවා. තණ්හාවෙන් ප්‍රීති විවි මොකද කරන්නේ? මෙනෙහි කරනවා. මෙනෙහි කරන තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනකොට ඒක කායිකව වාචිකව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම හේවත් භවයේ සකස් වෙනවා. භවයේ සකස් වෙනවා කියන්නේ ජාතිය සකස් වෙනවා. ජාතිය සකස් වෙනවා කියන්නේ ජරා මරණ සියල්ලම ලැබෙනවා. දැන් අපි අත්දකින්නේ ඒක. පෙර ජීවිතයේ අපිට තිබ්බේ අසමාහිත හිත. ඒ අසමාහිත හිත පෙර ජීවිතයේ තිබුණා. ඒවයි බැහැගත්ත රූපාරම්මනාදිය. අපි තණ්හාවෙන් ප්‍රීති වෙමින් භුක්ති විඳා. ඒ අතරතුර මොකදුනේ? විපාක පිණිස කර්ම කියන භවයේ සකස් වුණා. ඒක හේතු වෙලා මේ ජාතිය, මේ ඉපදීම, ඊළඟට මේ ටික ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව අපට අත්දකින්න වෙලා තියෙනවා. එතකොට අසමාහිතයේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි අරමුණු බැහැ ගන්නවා. දැන් යම්කිසි කෙනෙක් අර ජලයේ භාජනය අදිශීතකරණයක දැම්ම වගේ තමයි පරිකර්ම භාවනාවට සූදානම් වෙන්න. ඒ අදිශීතකරණයේ ටික වෙලාවක් තියෙනකොට යම්කිසි විදියක ඒ ජලයේ ශක්තිමත් භාවයක් ඇති වෙනවාද? ඒ වගේ තමයි උපචාර භාවනාව. ඒ වගේම ඒ ජලය යමක් බැසගන්නේ නැති විදියට, සෙලවෙන්නේ නැති විදියට ශක්තිමත්වම යම්කිසි මොහොතක සකස් වෙනවා වගේ තමයි අර්පණා හේවත් ධ්‍යාන මට්ටම කියලා කියන්නේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයට අනුකූලව නම් ඔතන තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය විග්‍රහ කරන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා. එතකොට අපි අර එළියේ තියෙන වතුර භාජනයේ ඇතුලේ තියලා ශක්තිමත් කළා වගේ තත්යකට ඔය හිත ගන්න ඕන. එහෙම තත්යකට ගත්තොත් විතරයි අරමුණු වලට නොසෙල්වි ඉන්න පුළුවන්. නැත්නම් මොන්න තරම් අදිෂ්ඨ. දැන් බලන්න සමහර අයට තරහ යනවා. තරහ යන්නේ ඇයි? පටිඝ නිමිත්තක් තියෙන්න එපා. තරහ යන්නට අරමුණක් තියෙන්න ඕනේ. නිමිත්ත කියන්නේ අරමුණ කියන එක. දැන් තරහ යන කෙනා මං ආයේ තරහ ගන්න නැහැ කියලා කොච්චර අදිෂ්ඨාන ගත්තත් පරුස වචන ඇහෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ හිත නොසන්සුන් වෙනවා. අන්න අර එළියේ තියෙන වතුර භාජනයේ ලක්ෂණය. පොඩි මේ හුලම් පාරටත් වතුර චලනය වෙනවා. එතකොට හැබැයි ප්‍රබල සමාධියක් තියෙනවා නම් ඒ සමාධිමත් හිතට පින්නතුණී පරුස වචනයක් ඇහෙනකොට හරියට මේ බිත්තියට රබර් බෝලකින් ගැහුවා වගේ. රබර් බෝලකින් බිත්තියට ගැහුවට පස්සේ කිඳා බහින්නේ නැහනේ. ඒකේ වැදිලා එළියට යනවා. අන්න වගේ පරුස වචනයක් කිව්වට පස්සේ සමාධිය වඩපු කෙනෙකුට පරුස වචනේ දැනෙනවා. පරුස වචනේ ඇහෙනවා. හිතේ කිඳා බහින්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන චිත්ත සමාධියක් තියෙන කෙනෙකුට
ලෝභ, දේශ, මෝහ ආදී ඕනම අකුසල ධර්මයක් උපද්දවන්නට පුළුවන් ස්වභාවයේ අරමුණු රූපාරම්මන ආදී ලැබුණත් එයාට ඒක නොසෙල්වී තියාගන්න පුළුවන්. ගිනි කූරයි ගිනි පෙට්ටියයි එකට හැප්පුණාම අපි දන්නවා ගින්නක් එනවා. ගිනි කූර පෙඟෙව්වොත් මොකද වෙන්නේ? ගින්න සකස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොඟෝපු ගිනි කූරක් වගේ තමයි සමාධිමත් හිත. ඒක අවුලවන්න බෑ රාගෙන්, දේශයෙන්, මෝහයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර රාහුලෝවාද සූත්‍රයේදී පින්වත් රාහුල යම් කිසි කෙනෙක් ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කළොත් මරණාසන්න මොහොතේ අවසාන ආශ්වාසයත් අවසාන ප්‍රශ්වාසයත් සිහියෙන්මයි ගන්නෙ. දැන් මේ ලෝකේ ගොඩාක් අයට මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ හිත විවිධ අරමුණු ඔස්සේ දුවනවා. හැබැයි ආනාපානාදී යම් සමාධියක්, මෛත්‍රී සමාධියක්, අසුභ සමාධියක් පුරුදු පුහුණු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ මනසේ විශේෂයෙන් ආනාපාන සතිය නම් ආස්වාස ප්‍රස්වාසයමයි අරමුණු වෙන්නේ. ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන මැරෙන්නේ. දුගතියකට යෑමක් වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාවේ ආනිසංස ටිකේ අවසානයේ මොකද තියෙන්නේ? අසම්මුල් හෝ කාලං කරෝති. නේ? බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඒ කියන්නේ සිහිමුලා වෙන්නේ නැහැ. අන්න සමාධියෙන් අපට ලැබෙන ලොකුම ලාභය. කියන්නේ මරණාසන්න මොහොතක අපිව රැක ගන්නව නම් යම්කිසි ධර්මයක් කොච්චර වටිනවද? අපේ අම්මට බෑ අපේ හිත මරණාසන්න මොහොතේ රකින්න. අපේ තාත්තට බෑ අපේ හිත මරණාසන්න මොහොතේ රකින්න. තමන්ගේ දරුවන්ට බෑ තමන්ගේ හිත මරණාසන්න මොහොතේ රකින්න. සමහර විට එයාලා කියන දේවල් නිසා එයාලගේ අඬන ස්වභාවයන් දැකලා රැක ගන්න හිතත් නොරැකෙන මට්ටමකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඔය හිතේ යම් සමාධියක් ඇති කරගෙන සමාධිය ප්‍රගුණ කළොත්, පුහුණු කළොත්, වඩා ගත්තොත් හිතේ මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් වගේ ඔය හිතේ නැගී එනවා. හැබැයි පුරුදු පුහුණු කරපු සමාධියක් වෙන්න ඕනේ. දැන් අපේ සමාජයේ ඉන්නවා දැන් මෙතනත් ඉන්න පුළුවන් සමාධිය අත්දකපු අය. හැබැයි ඒක බහුල කරලා නැහැ. ඒ වගේ ඒවා අර අඩුවෙන් යම් සමාධියක් පුරුදු පුහුණු කළාද ඒක මරණාසන්න මොහොතේ නැගෙන තින ඊටකඩ හරීම අඩුයි. ඒ නිසා මේ යථාභූත ඥානය කියන පංච උපාදානස්කන්ධ ධර්මයේ ඇත්ත දකින්නත් හේතු වෙන එදිනෙදා ජීවිතයේ ලෝභ දේශ මොහ ආදී උපදින්න හේතු වෙන අරමුණු වලින් බේරෙන්නත් හේතු වෙන මරණාසන්න මොහොතත් රැකගෙන සුගතියට යන්න හේතු වෙන මේ සමාධිය කියන එක අපේ ජීවිතේ සමාහිතභාවය කියන එක අපි සකස් කරගන්න ඕන. අපි අපේ ජීවිතේ ගොඩාක් දේවල් ගැන හිතනවානේ. ගොඩක් අය ගැන හිතනවානේ. දැන් බලන්න දෙමව්පියෝ දරුවෝ ගැන හිතනවා. ගොඩාක් හිතනවද නැද්ද? දවසෙම හිතනවද නැද්ද? හිතනවා. ඊළඟට දරුවෝ දෙමව්පියෝ ගැන හිතනවා. මේ වගේ අපි අපේ භෞතික සම්පත් ගැන හිතනවා. ඒව රැක ගන්න විදිය ගැන හිතනවා. දැන් මේ කාලේ දැන් විශාල අර්බුදයක් තියෙන පෙට්‍රල් ප්‍රශ්නේ. ඔය පෙට්‍රල් ටික ගහගන්න එක ගැන හරියට හිතනවද නැද්ද? අපි මේ භෞතික දේවල් සහ දූ දරුවෝ ගැන හරියට හිතනවා. පින්නතුන්ගෙන් අහන්නේ ඔය හිත ගැන කොච්චර හිතනවද? බාහිර දේවල් ගැන අපි ගොඩාක් හිතනවානේ. ඔය හිත ගැන පින්නතුන් කොච්චර හිතනවද? ඔය හිතට යහපතක් කරගන්න කොච්චර හිතනවද සාමාන්‍යයෙන්? ගොඩාක් අය හිතනවා අඩුයි. ඒක තැලෙනවා, පොඩි වෙනවා, විඳවනවා, කලකිරීම වලට භාජනය වෙනවා, රත් වෙනවා, පිච්චෙනවා, නලියනවා, ගාණක් නැහැ. හිත ගැන හිතන කෙනෙක් වෙන්න ඕන. දරුවෝ ගැන හිතනවා වගේ හිත ගැන හිතන්න ඕන. ස්වාමියා භාර්යාව ගැන හිතනවා වගේ හිත ගැන හිතන්න. පෙට්‍රල් ටික ගහගෙන තමන්ගේ ජීවිතේ නඩත්තු කරගන්න හිතනවා වගේ ඔය හිත ගැන හිතන්න. ඔය හිතට සමාධියක සුවේ දෙන්න. කොච්චර අමාරුවෙන්ද ඉන්නේ නේද? කොච්චර කලකිරීමක් දකින්නවද? විදර්ශනා කලකිරීම නෙමෙයි. දරුවෝ නිසා කලකිරෙනවා. දෙමව්පියෝ නිසා කලකිරෙනවා. රැකියාව නිසා කලකිරෙනවා. දේශපාලන නිසා කලකිරෙනවා. කලකිරීම කියන එක හිත හරියටත් දකිනවා. ඇයි අපි මේකට පොඩ්ඩක් දෙන්නේ නැති ස්පාසුවක්? සැනසෙල්ලක් දෙන්නේ නැත්තේ ඇයි? ඇයි ඒ වෙනුවෙන් කැප වෙන්නේ නැත්තේ? හිත ගැන හිතන කෙනෙක් වෙන්න. තමන්ගේ හිතට සාධාරණයක් කරගන්න. ඉතින් සමාහිතභාවය කියන්නේ ඒකට ලොකු රුකුලක්. එහෙනම් බලන්න පළවෙනි පියවර තමයි පරිකර්ම භාවනාව.
පරිකර්ම භාවනාව කියන්නේ මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත උපදින විදියට සිදු කරන භාවනාව. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ මොකද්ද? ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ උපචාර සමාධියට හේතු වෙන මට්ටමට වර්ධනය කරගත්ත අරමුණ. උපචාර සමාධියට හේතු වෙන විදියට වර්ධනය කරගත්ත අරමුණට කියනවා ප්‍රතිභාග නිමිත්ත. ඒ අරමුණ තමයි අපි අරගෙන යන්නේ උපචාරය තුල. ඒ අරමුණ තමයි අපි අරගෙන යන්නේ ඊට පස්සේ ධානය තුල. එහෙනම් ඉස්සෙල්ලම අපි කරන්න ඕන පරිකර්ම භාවනාව කියන්නේ ප්‍රතිභාග නිමිත්තක් උපදවා ගන්න පුළුවන් භාවනාවක යෙදෙන්න ඕනේ. එතකොට ඒක ආනාපාන සති වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුබය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, මරණ සතියලුත් උපචාර මට්ටමට යන්න පුළුවන්. එහෙනම් මේ භාවනාව ගැන දැනගන්න ඕන. මේ භාවනාව විතරක් දැනගෙන හරියන්නේ නැහැ. භාවනාවක් වැඩෙන්න හේතු වෙන අනිත් අංග තියෙන මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. අපි දුම් කෙනෙක් පරුස වචන කියනවා. පරුස වචන කිය සමාධිය උපදවා ගන්න හදන පුළුවන්ද? බෑ. සමාධිය උපදින්නේ අනිත් හත හේතු වෙලා. එහෙනම් පරුස වචන කිය ඉන්න කෙනෙකුට ඒ සමාධිය උපදවා ගන්න බෑ. එහෙනම් පරුස වචනෙන් අයින් වෙන්න ඕන. සම්මා වාචාවට එන්න ඕන. ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර වල දෙනව නම් සමාහිත භාවයට එන්න බෑ. එතකොට ඒ මිච්ඡා කම්මන්තෙන් ඉවත් වෙන්න ඕන. කෙනෙකුට මිච්ඡා සංකප්ප කියන්නේ කාම විතරක බහුල නම්, ව්‍යාපාද විතරක බහුල නම්, විහිංසා විතරක බහුල නම් ඒවා බැහැර කරලා සම්මා සංකප්පයට එන්න ඕන. ඒ එනාතරේ තමයි අර සමාධි නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න භාවනා කරන්නේ. මේ පැත්තෙන් භාවනා වර්ධනය කරනවා, අනිත් පැත්තෙන් හිතනවා මගේ වචනවල தත්ත්වය කොහොමද? නේද? මගේ සම්මා කම්මන්තය කොහොමද? මගේ සම්මා සංකප්පය කොහොමද? චතුරාර්ය සත්‍ය ගැන මගේ දැන ගැනීම කොහොමද? මොකද සමාහිත භාවයට ආවට පස්සේ චතුරාර්ය සත්‍යෙහිලා තමයි දකින්නේ පංචස්කන්ධය. එතකොට ඒක දැනගෙන ඉන්න ඕන. ඊළඟට සම්මා වායාම, සම්මා ආජීව. බලන්න, ඒ කියන්නේ සමාධියක් උපදවා ගන්නවා කියන්නේ ලොකු වැඩපිළිවෙලක්. ඒ පැත්තේ ಗುಣධර්ම ටික සම්පාදනය කරගන්න ගමන් ආනාපාන වගේ, මෛත්‍රී වගේ ඔන්න භාවනාවක නිරත වෙනවා. නිරත වෙනකොට මොකද වෙන්නේ? අර ආරෂ්ඨාංග මාර්ගයේ අංග සකස් වෙන මෙයාට දැනෙන ටිකෙන් ටික හිත එක්තැන් වෙනවා. අන්න එහෙම ආනාපානේ නම් ආනාපාන අරමුණම ඉලක්ක කරගෙන තමන්ගේ හිත ආනාපාන අරමුණේ පිහිටන මට්ටමකට ආවනම් අපි කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. මෛත්‍රිය නම් මුළු ලෝකයම දක්වා විහිදුණු මෛත්‍රිය. ලෝකෙම අරමුණු කරපු මෛත්‍රී හැඟීම ප්‍රතිභාග නිමිත්ත. ඔය නිමිත්තට ආවට පස්සේ තමයි අපි හොඳම අත්දැකීම් ටික ලබන්නේ. ඇයි? ඔය ප්‍රතිභාග නිමිත්ත උපදවාගත්ත කෙනා ඊළඟට වැටෙන්නේ උපචාර සමාධියට, උපචාර භාවනාවට. උපචාර භාවනාවකට ඔය හිතපත් වුණොත් දැනගන්නේ කොහොමද? මුල් ටික එච්චර අපහසු නෑ. නමුත් උපචාර මට්ටමේදී ඔය හිත දැනගන්නේ කොහොමද උපචාර මට්ටමකටපත් වුණා කියලා? හරි අමුතු දෙයක් වෙනවා. දැන් භාවනාවක් තුල ඉද්දී ශබ්දයක් ඇහුණ කියමු. කුරුළු හඬක්. එතකොට සාමාන්‍ය හිතක් නම් භාවනාවකදී මොකද වෙන්නේ? මුල් අවස්ථාවල කුරුළු හඬ පස්සේ යන්න පටන් ගන්නවා. අපි හිතමු ගෙදර කෙනෙක් මොකක් හරි කතා බහ කරන හඬක් ඇහෙනවා කියලා. ඒ මොනවද කතා කරන්නේ, කවුරු ගැනද කතා කරන්නේ කියලා ඒක පස්සේ යන්න පටන් ගන්නවා. උපචාර මට්ටමට ආවට පස්සේ හරි වැඩක් වෙනවා. හරියට මේ රබර් බෝලයක් මෙහෙම බිත්තියට ගැහුවට පස්සේ අපේ පැත්තට මෙන වගේ අර ශබ්දේ දැනගන්නව විතරයි ආපස්සට එනව අරමුණට. මේක අත්දැකලා තියෙනවද කියලා බලන්න. ඒ උපචාර මට්ටමේ ලක්ෂණය. ශබ්දයක් ඇහෙනකොට ඒක දැනෙනවා. හැබැයි දැනුණු ගමම්ම හිත අරමුණට වැටෙනවා. අර ශබ්දයේ ඔස්සේම ඇදි යන්නේ නැහැ. ඒ උපචාර මට්ටමේ ලක්ෂණයක්. ඊළඟට ව්‍යාපාද සහගතව යමෙක් සමග හිටියනම් එයා මතක් වුණත් ව්‍යාපාදය හැදෙන්නේ නැහැ හිතේ. ඔන්න දෙවෙනි ලක්ෂණය. උපචාර මට්ටමේදී
සමහර අතීතයන් මතක් වෙන්න පුළුවන් මුල් අවස්ථාවේ. එතකොට අතීතයේ Tamanට අයහපතක් කරපු කෙනෙක් මතක් වුණත් වෙන වෙලාවක තරහ යනවා. උපචාර මට්ටමේදී මොකද වෙන්නේ? තරහ හැදෙන්නේ නැහැ. මතක් වෙනවා හැදෙන්නේ නැහැ. ඇයි ව්‍යාපාදේ දැන් ටිකෙන් ටික බැහැර වෙන මට්ටමකට ඇවිල්ලා. තීන මිද්දය හිත ගොඩාක් ප්‍රමුදිතයි. අරදිය නැහැ. අරතිය කියන්නේ කුසල ධර්මවලදී ඇති වෙන මැලිකම. උපචාර මට්ටමේදී හිත හරීම ප්‍රමුදිතයි. ඇයි? කුසලාරම්මණයක් එක්කයි හිත වැඩ කරන්නේ. කුසලාරම්මණයක් එක්කයි හිත වැඩ කරන්නේ. ඊළඟට උද්දච්චය. පශ්චත්තාපයේ උපදින දේවල් අරමුණු වෙන්නේ නැහැ. වැඩිපුර අරමුණු වෙන්නේ අර භාවනා අරමුණ. කුක්කුච්චේ කියන්නේ නොසන්සුන්කම හිතේ ඇති වෙන්නේ කුසලාරම්මන තුලම ඉන්න නිසා. අකුසලාරම්මන වලදී තමයි උද්දච්චය උපදින්නේ. ඊළඟට කමඨහන ගැන පුදුම විශ්වාසයක් ඇති වෙන නිසා විචිකිච්ඡාව උපදින්නේ නැහැ. කියන්නේ කමඨහනක් අපි වඩනකොට තමයි පින්නතුනේ අපිට ධර්මයේ ආශ්චර්යය දැනෙන්නේ. ඒක ධර්ම ශ්‍රවණ මාත්‍රයෙන් පොතපත හදාරපු මාත්‍රයෙන් නම් කවදාවත් ඇති වෙන්නේ නැහැ. තමන්ට දැනෙන්න ඕන තමන් මෙච්චර කාලයක් හිර වෙලා හිටපු කාමච්ඡන්දයෙන් නිදහස් වෙනවා. එතකොටයි මේ ධර්මය ගැන පෙරලි පෙරලි වඳින්න අදහසක් එන්නේ. ඇත්තටම කෙනෙකුට දැන් අපිට බුදුරජාණන් වහන්සේ ගැන වුණත් මහා ශ්‍රද්ධාවක් එන්නේ මේ කමඨහන් වැඩෙද්දි පින්නතුනේ. කෙලෙස් දුරු වෙද්දි. යන්නේ අනේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ හින්දයි මේ සුවේ මට. මේ කාමච්ඡන්දේ සංසාරේ පුරාට මා වෙහෙසටපත් කරා. මේ ජීවිතේ මට නොසෑහෙන වද දුන්න මේ අකුසලය. දැන් මං ඒකෙන් తాවකාලිකව යත් මිදිලා ඔබ වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ නිසා. මේ ව්‍යාපාදයෙන් ගැලවෙන්න බැරුව මම විඳ දුකක්. අපිත් එක්ක සමහර පින්නතුන් කතා බහ කරලා තියෙනවානේ ව්‍යාපාදයේ කියන එක හටගත්තට පස්සේ පිච්චිලා රත් වෙලා ගිනියම් වෙලා නේද? උපාසකයෙක් කියන එක අමතක කරන උපාසිකාවක් කියන එක අමතක කරවලා නේද? පුදුමාකාර ව්‍යසනයක් කරනවා. හැබැයි මේ උපචාර මට්ටමට එද්දී එයාගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ සහනෙට මෙයාට ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඇති වෙනවා ගෙවන්න බැරි ණයක් වගේ හැඟීමක්. මහා ණයගති භාවයක් ඇති වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මේකෙන් මම විඳ දුක ව්‍යාපාදේ නිසා. දවසකට කී සැරයක් මේක මාව පීඩාවටපත් කරාද? හැබැයි මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා වදාළ මේ කමඨහන් මාර්ගය තුල මේ ආපු තැනට ඒමත් එක්කම දැන් ව්‍යාපාදේ හිතේ නැහැ. පුදුමාකාර ගෞරවයක් ශාස්ත්‍රුන් වහන්සේගෙන ඇති වෙනවා. හිතේ මහා පිබුදුණු ගතියක්. පශ්චත්තාප කොහෙද නැහැ. උද්දච්චය නැහැ. නේද? මගේ හිත රත් වෙච්ච ගලක් උඩ අතෑරපු මාළුවෙක් වගේ තිබුණේ අතීතේ. දැන් වතුරට දාපු මාළුවා වගේ. හරි සනීපයි. නේද? රත් වෙච්ච ගලක් උඩ ඉන්න මාළුවා වගේ නේ වතුරට මාළුව දැම්මම හරි සුවයක් විඳිනවා. ඒ වගේ උද්දච්චයේ බැහැරවල ගිහිල්ලා මගේ හිත හරිම සනීපයි. ඔබ වහන්සේ නිසා. ඒ වගේම විචිකිච්ඡාව. දැන් කමඨහන ගැන සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගය තුල දැන් අත්දකින්නවා මෙයා සමාහිතභාවය උපචාර මට්ටමේදී. එතකොට පරිකර්ම භාවනාවේදී පින්නතුනි අදාළ උපචාරයට යන්නට උපකාර වෙන අරමුණ හදා ගන්නවා ප්‍රතිභාග නිමිත්ත. ඊට පස්සේ ඒ අරමුණ ඔස්සේ ඉස්සරහට යද්දි තමයි උපචාර කොටසට අපි වැටෙන්නේ. ඒ කොටස තුල තමන් අත්දකින්නවා කාමච්ඡන්දය බැහැර වෙන හැටි, ව්‍යාපාදය බැහැර වෙන හැටි, තීන මිද්දය බැහැර වෙන හැටි, විචිකිච්ඡා උද්ධච්චාදිය බැහැර වෙන හැටි, හිත සංසුන්න අරමුණත් එක්ක ඉන්න හැටි තමන්ට දැනෙනවා. හැබැයි වීරිය තියෙනවා උතන. උත්සාහයෙන් ඉන්නේ. උත්සාහයෙන් ඒ අරමුණු තුල ආනාපානාදී අරමුණු තුල වාසය කරනවා. ඊට පස්සෙන්නේ අර්පණා භාවනාව. මේ උපචාරයේ තුල යම් කිසි කෙනෙක් මේ නීවරණ දුරු කරමින් උපචාරවල උපරිම මට්ටමට එද්දී නීවරණ මාත්‍රයක්වත් නැහැ. හැබැයි උත්සාහය තියෙනවා. උත්සාහයෙන් අරමුණත් එක්ක වාසය කරන්නේ. අර්පණා මට්ටමට එද්දී මොකද වෙන්නේ? අරමුණ අතහැරෙනවා. උත්සාහයෙන් අල්ලගෙන හිටපු අරමුණ අතහැරිලා ඒක નિરાයාසයෙන් ක්‍රියාත්මක වෙන මට්ටමකටපත් වෙනවා. හරියට ටැට්ටරේට යතුරු දාලා අපි මොකද කරන්නේ?
ඒක ස්ටාර්ට් වෙනකන් කරකවන්න ඕන. එක මොහොතක් එනවා අපට ආයේ කරකවන්න ඕනේ නැහැ. ඒක ඔටෝ වැඩ කරනවා. අන්න ඒ වගේ. උපචාරය තුල අපි උත්සාහයෙන් අර ආනාපාන අරමුණු තුල වාසය කරා උත්සාහයෙන්ම. හැබැයි ධානා මට්ටමටපත් වෙනකොට උත්සාහය අතහැරෙනවා. 아무තු උත්සාහයක් දරන්න දෙයක් නැහැ. ඒ ආනාපාන අරමුණේ ඔටෝ කියලා අපි කියන්න වෙනවා ඒක. નિરાයාසයෙන්ම හිත වැඩ කරනවා. පුදුමාකාර නිදහසක්. ඒක මෙන්න මේ වගේ දෙයක්. ග්‍රීස්ම කාලයක වතුර ටැංකියක් ළඟ පුද්ගලයෙක් ස්නානය කරනවා. ග්‍රීස්ම කාලෙක වතුර ටැංකියක් ළඟ ඉඳගෙන පුද්ගලයෙක් ස්නානය කරනවා. මෙයා ස්නානය කරන්නේ කොහොමද? පණිට්ටුව දානවා ඇඟට දාගන්නවා. පණිට්ටුව දානවා ඇඟට දාගන්නවා. මහන්සියක් උතන වෙනවද නැද්ද? උතන මහන්සියක් උත්සාහයක් වෙහෙසක් තියෙනවා. හැබැයි කයට සැපද නැද්ද? සැපයි. වතුර වැටිද්දි. මෙහෙම නනා හිටපු කෙනා ටැංකියට පැන්නොත් මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. විඳ ඉන්න තියෙන්නේ. අන්නේ ටැංකියෙන් වතුර ඇද ඇද නාන අවස්ථාව වගේ තමයි උපචාර සමාධිය. එතන උත්සාහයෙන් අරමුණ තුල ඉන්නේ. නීවරණ නැහැ සැපයි. නේද? ටැංකියෙන් ඇද ඇද නාද්දි සැපයි. හැබැයි පොඩ්ඩක් මහන්සි. නේද? උත්සාහයක් තියෙනවා. හැබැයි යම් කිසි මොහොතක උපචාරය හොඳට මේරුවට පස්සේ අර්පණාට වැටෙනවා කියන්නේ අර ටැංකියට පැන්නා වගේ. කරන්න දෙයක් නැහැ. අත් දෙක දෙක ඉන්න තියෙන්නේ. සැපද නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කාම වස්තු වලින් ලබන සැපයට දුන්න සහතිකය මොකද්ද? හීනයි. කාම සැප කියන්නේ රූප වලින් ලබන සැපය, ශබ්ද වලින් ලබන සැපය, ගන්ධ රස ස්පර්ශ ඔය තප්පරයකට වඩා අඩු කාලයක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ආදරය ආදී තුලින් ලබන සැපතට බුදුරජාණන් වහන්සේ දුන්න සහතිකේ හීනයි. ග්‍රාම්‍යයි. ඒක පහත්. ඉතින් බලන්න මේ සාමාන්‍ය ජීවිතේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් ගැන වුණත් හිත හිතිද්දි ඕක මතක් වුණොත් මේක හීනයි. මේක ග්‍රාම්‍යයි. මේක පුහුදුන් අයගේ වැඩක්. මේක ආර්යයන් වහන්සේලා විසින් ඇසුරු කරන එකක් නෙමෙයි. එහෙම නේද? කාමසුකල්ලිකාණියෝගේ හීනෝ ගම්මෝ එහෙම නෙත් තියෙන්නේ. අනරියෝ පෝතුජ්ජනිකෝ එහෙමයි ධානා සැපය. කාම සැපයට උඩින් තියෙන එකක්. නිවන් සැපයට යටින් තියෙන එකක්. එතකොට මෙන්න මේ වගේ ධානා මට්ටමකට පැමිණීම තමයි ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සමාධිය කියලා කියන්නේ. අපි දන්නවනේ උතන තියෙන අංග ටික විතක්ක තියෙනවා, විචාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාවය සහ තවත් ගොඩාක් සෝබන චෛතසිකෝකේ හට ගන්නවා. ප්‍රධාන වශයෙන් ওই පහ ගැන තමයි කතා කරන්නේ අපි. එතකොට අන්න ඒ වගේ අර්පණා මට්ටමකට එක සැරයක් ආපු කෙනාට ඒ කමඨහන දුන්න ගුරුවරයා ගැන ඇති වෙන ශ්‍රද්ධාව කඩන්න බෑ. ඒ කමඨහන ආනාපානයක් වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, වෙනත් මොන හරි කමඨහනක් වෙන්න පුළුවන්. ඒ කමඨහන දුන්න කල්යාණ මිත්‍රයා හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය කඩන්න බෑ. ඇයි? මේ ලෝකේ කම් සැපයට එහා ගිය සැපයක් උදා කරගන්න මාර්ගය පෙන්වලා දුන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයන් වහන්සේ. එයා ගැන එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන අදහස ආයෙ ගැන අහන්න දෙයක් නෑ. එතකොට මෙන්න මේ වගේ පියවර තුනකින් තමයි පින්නතුනි ඔය සම්මා සමාධිය කියන එකදී සමාධි සම්බොජ්ජංගය අවබෝධයට හේතු වෙන සමාධිය හදාගන්නේ. එතකොට අපි බලන්න ඕන දැන් අපි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා ශාසනයට ඇතුල් වෙලා කොච්චර කාලයක් වෙනවද? ඔය හිතින් අහලා බලන්න අනේ මේ සුවය මන් එක සැරයක් විඳලා තියෙනවද? ඇත්තටම මට විඳින්න වෙලාවක් තිබ්බේ නැද්ද? ඇත්තටම මට ඒක කරගන්න ඉඩ තිබ්බේ නැද්ද? තිබ්බේ නැද්ද? තිබිලත් ඒක නොකර හිටියද? තිබිලත් බොහෝ දුරට කරන්නේ නැතුව හිටියා. ඒ නිසා පින්නතුනි මේ වගේ උසස් මනෝභාවයන් උත්තරී මනුෂ්‍ය ධම්ම සාමාන්‍ය මිනිසෙකුට ලං වෙන්නවත් බැරි සාමාන්‍ය මානසික මට්ටමකට ඉහළ මානසික මට්ටමක් උත්තරී මනුෂ්‍ය ධම්ම මෙන්න මේ වගේ මානසික මට්ටමක් ඇති කරගෙන තමයි මේ
පංච උපාදානස්කන්ධය දිහා බලන්න ඕන. සමාහිතෝ භික්කවේ යතහ භූතං ජානාති පජානාති. දැනගන්නවා දැක ගන්නවා. දැනගන්නව කියන එක නම් අපිට යම් කිසි මට්ටමකට හරි පුළුවන්. දැක ගන්නව කියන එක බොහොම අමාරුයි. මොනවද අපි දැක ගන්න ඕන? රූපේ ආත්මයක් නැති බව, වේදනාවේ ආත්මයක් නැති බව, සංඥාවේ ආත්මයක් නැති බව, සංඛාරයේ ආත්මයක් නැති බව, විඥානේ ඇහැට පේන්නේ නැති, අතින් අල්ලන්න බැරි මේ නාම ධර්මවල අනාත්මය දකින්න ඕන. සෝතාපන්න වෙන්නේ එහෙමනේ. ඔන්න ඔය වගේ කෙලින් කරලා හදපු හිතකින්. ඕ හිතට කියනවා කර්මන්නේ මනස කියලා. අකර්මන්නේ වෙන්නේ මනසක් කෙලෙස් නිසා. කෙලෙස් වලින් හැමතිස්සෙම මනස අකර්මන්නේ වෙනවා. මේ ධ්‍යාන වලින්, චිත්ත සමාධි වලින් කර්මන්නේ වෙනවා. අන්නේම කර්මන්නේ මනසකින් තමයි ස්කන්ධ දිහා බලන්න ඕන. ඒ දැක්ම මේ වගේ එකක්. දැන් මේ ලෝකේ විශ්වයේ තියෙනවා මේ දකින්න බැරි තාරක. ග්‍රහලෝක. ඒව දැක ගන්න සමහර අය මොකද කරන්නේ? දුරේක්ෂ හදනවා. උපකරණ හදලා උපකරණ වලින් බලනවා. එතකොට පේනවා. අන්න ඒ වගේ තමයි අපිටත් පංච උපාදානස්කන්ධයේ අනාත්මය දකින්න මනසකින් උපකරණය හොඳට හදන්න ඕන. අන්න ඒක හැදිල්ලක් තමයි සමාධිය කියන්නේ. දුරේක්ෂි හදාගත්තා වගේ තමයි දුරේක්ෂයට පුළුවන් මේ නොපෙනෙන ග්‍රහලෝක දකින්න. නොපෙනෙන කියන්නේ තියෙනවා. හරිද? ඒක තේරුම් ගන්න ඕන. අපිට නොපෙනෙන ග්‍රහලෝක කියන්නේ තියෙන ග්‍රහලෝකනේ. තියෙන ග්‍රහලෝකය දකින්න දුරේක්ෂ පාවිච්චි කරනවා වගේ පංච උපාදානස්කන්ධයේ මේ වෙලාවෙත් අනාත්මය තියෙනවා. අපිට පේන්නේ නැහැ ඒක. පේන විදියට හදා ගැනීම තමයි සමාධිය කියන්නේ. සමාහිතෝ භික්කවේ යතහ භූතං ජානාති පජානාති. අන්න එයා දකිනවා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආදී තියෙන අනාත්ම ස්වභාවය. ඒ අනාත්ම ස්වභාවය දකිද්දි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අන්ධයෙක් ඉන්නවා. උප්පත්තියෙන් අන්ධයෙක්. මේ අන්ධයා අහන්න ලැබෙනවා සුදු පාට වස්ත්‍ර ගැන. දැන් මේ සුදු පාටට තියෙන වස්ත්‍ර මේ වගේ හරිම ප්‍රසාදජනක ප්‍රසන්න පිරිසිදු වස්ත්‍ර මේ ලෝකේ තියෙනවා කියලා අන්ධයාට දැනගන්න ලැබෙනවා. හරිද? මේ අන්ධයා එක පුද්ගලයෙකුට කියනවා අනේ මටත් ඔය සුදු පාට වස්ත්‍රයක් ගෙනත් දෙන්නකෝ. උප්පත්තියෙන් අන්ධයි මෙයා. මෙයා කියනවා අන්ධයෙකුට මිලක් දීලා මුදලක් දීලා මට සුදු පාට වස්ත්‍රයක් ගෙනත් දෙන්න මං ආසයි අඳින්න. අර පුද්ගලයා මොකද කරන්නේ? වංචනිකයෙක්. සල්ලි ටික මුදල් ටික ගත්තා. අර ගෙදර පරණ ඇඳුමක් ගෙනල්ලා මෙයාට දෙනවා. දැන් මෙයා හිතන් ඉන්නේ මොකද්ද? සුදු ඇඳුම. දැන් මෙයාට මේ ඇඳුම ගැන අගයක් නැද්ද? අගයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ආසාවක් නැද්ද? ආසාවක් තියෙනවා. මසුරුකමක් නැද්ද? නේද? මගේ කරගෙන මසුරුකමින් අල්ලගෙන ඉන්නවා මොකද්ද? සුදු පාට වස්ත්‍රය. ඇත්තටම තියෙන්නේ මොකද්ද? කිලිටි වස්ත්‍රයක්. එක දවසක් මෙයාට අවස්ථාවක් එනවා අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඇහැ සුවපත් කරගන්න. ඇහැ හොඳ වෙච්ච ගමන් මෙයා ගෙදර ඇවිල්ලා බලන්නේ මොකද්ද? අර සල්ලි දීලා ගත්ත සුදු පාට ඇඳුම. මොකද්ද එතන තියෙන්නේ? කිලිටි වස්ත්‍රයක්. ඒක දකිද්දිම අගය නැති වෙනවද නැද්ද? අගයක් නැති බව පේනවා ඒකේ. ඒක නැතිව තණ්හාව නැති වෙනවා. ඒක මම්මගේ කරගන්න දෘෂ්ටි අතහැරෙනවා. මම්මගේ කරගන්නනේ තියාගන්නවත් හිතෙන්නේ නැහැ. අන්නේ අන්ධයා වගේ තමයි සමාහිත භාවයේ නැති පුද්ගලයා. එයාටත් මේ පංච උපාදානස්කන්ධයේ පේන්නේ පිරිසිදු වස්ත්‍රයක් වගේ. හැබැයි මෙතන තියෙන්නේ කිලිටි වස්ත්‍රයක් බඳු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ සහිත ආදීනව සහිත ස්කන්ධ ධර්ම ටිකක්. මෙයා සමාහිත භාවය හදා ගන්නව කියන්නේ අක්ෂි වෛද්‍යරයා හමු වෙලා ඇස් දෙකේ පෙනීම හදාගත්තා වගේ. එයා ඒ පෙනීමෙන් මේ ස්කන්ධ දිහා බලනකොට එයාට මේකේ දුර්වර්ණ ස්වභාවය, ස්කන්ධ ධර්මයන්ගේ ආදීනව ස්වභාවය, අනිත්‍ය ස්වභාවය දැනෙද්දි මොකද වෙන්නේ? මේ ගැන අගය නැති වෙනවා. දැන් බලන්න අපි මේ ස්කන්ධ ධර්ම ටික ගැන කොච්චර අහංකාරකමකින් ඉන්නවද කියන වෙලාවකට. එහෙනම් සමහර අයට කියලා නැද්ද පින්නද පුදුම අහංකාරකමක් මේ මිනිස්යාගේ තියෙන්නේ. ඇයි මේ ස්කන්ධ ධර්ම වල යථාභූත ස්වභාවය නොදන්න නිසා උඩඟු වෙලා ඉන්නේ. හැබැයි යම් කිසි මොහොතක
පංච උපාදානස්කන්ධයේ ඇත්ත සමාහිත භාවයකින් දකිද්දා දකින්නවා මේ රූපය, මේ වේදනාව, මේ සංඥාව, මේ සංකාරය, මේ විඥාණය මොහොතින් මොහොත මොකද වෙන්නේ? අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. අපි විදුලි උපකරණ තියෙන ආයතනයකට ගිහිල්ලා ගුවන් විදුලි යන්ත්‍රයක් ගන්න හදනවා. මේ ගුවන් විදුලි යන්ත්‍රය අතර එකක් තියෙනවා අවුරුද්දක වගකීම තියෙනවා. තව යන්ත්‍රයක් තියෙනවා මාසයයි වගකීම. එහෙක පැවැත්ම අවුරුද්දයි අනික පැවැත්ම මාසයයි. අපි ගන්නෙ මොකද්ද? අවුරුද්දක පැවැත්ම තියෙන එක. අර මාසයක් පවතින එක අපිට වටින්නේ නැහැ. පොඩි කාලෙකින් කැඩිලා යන එකක් නේ. සමාහිත භාවය ඇති කරගෙන පංච උපාදානස්කන්ධයේ සත්‍ය දකින්න මේ ශ්‍රාවකයට යෝගාවචරයට දැනෙනවා රූපය මොහොතක් තුල මොකද වෙන්නේ? ඇති වෙලා වෙනස් වෙලා නැති වෙනවා. එහෙනම් මේකන අගයක් ඇති වේද? වේදනාව කියන එක මොහොතකින් නැති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන චිත්තක්ෂණයක් ඇතුළත. සංඥා සංකාර විඥාන චිත්තක්ෂණයක් ඇතුළත මොකද වෙන්නේ? ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. බලන්න මාසයක් වගකීම් සහතිකේ දුන්නත් අපි ගන්නෑ. පැවැත්මක් නැහැනේ. අපිට වටින්නේ නැහැ. අපිට ආස හිතෙන්නේ නැහැ. මගේ කරගෙන ගෙනියන්න හිතෙන්නේ නැහැ. කෙනෙකුට පංචස්කන්ධය මොහොතින් මොහොත අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා සමාහිත හිතකින් දැක්කොත් මේක අතහැරෙනවා. අපිට මේක අතහැරෙන්න ඕන. දැන් බලන්න සමාජයේ සමහර අය ඉන්නවා මේ සමහර අයත් එක්ක යම් ගැටලු ඇති වුණාට පස්සේ මෙහෙම කියනවා. එයත් එක්ක මන් නැහැනේ මං එයා අතහැරලා ඉන්නේ. සමාජයේ සමහර අය කියනවා තමන් ඇසුරු කරන අයත් එක්ක ප්‍රශ්න ඇති වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මගේ එයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ මම අතහැරලා ඉන්නේ. ඒ වුණාට කල්පනා කරන්නේ මෙයා ගැන. ඇයි ඒ ස්කන්ධ ටික අතහැරිලා නැහැ. අතහැරලා කිව්වට මට ඕනෙම නැහැ කිව්වට කල්පනා කරනව නැති අල්ලගෙනනේ. එතකොට අතහැරීම කියන්නේ අන්න ඒ වගේ මේ අර මේ ස්කන්ධ ධර්ම ටිකේ මොහොතින් මොහොත සිදුවෙන අනිත්‍ය ස්වභාවය. මේ ස්කන්ධ ධර්ම වල අනිත්‍ය ස්වභාවයත් එක්ක දුක්ඛ ලක්ෂණය මතුවෙනවා. අනාත්මය මතුවෙනවා. මේ ලක්ෂණ දකින්නවත් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ තණ්හා දෘෂ්ටි මාන අතහැරින්න ඕන අපිට. හරියට අර මේ අන්ධයාට ඇස් පේනකොට වස්ත්‍රය දැක්කට පස්සේ වස්ත්‍රය ගැන අදහස නැති වුණා. අපි මෙහෙම හිතමු. කෙනෙකුට ලොතරැයියක් ඇදෙනවා. ලොතරැයියක් ඇදිලා මෙයා නිතරම ලොතරැයි ගන්න කෙනෙක්. අපි දුන්න ලොතරැයි අමාත්‍යාංශයට ගියා කියලා. අමාත්‍යාංශයට ගිහිල්ලා දැන් මෙයා මේක ගොඩාක් පරිස්සම් කරනවා. කෝටි 10ක්, කෝටි 2ක් කියලා අපි හිතමු. කෝටි 2ක මේ ලොතරැයියක් ඇදුනා. දැන් මේක පරිස්සම් කළා කොට්ටයට තියාගෙන බුදී ගන්නේ. ඊට පස්සේ පරිස්සමින් ගෙනියනවා. කාටවත් කියන්නේ නැහැ ඇදුන කියලා. ලොතරැයි අමාත්‍යාංශයට ගිහිල්ලා ටිකට් එක බාර දෙනවා. බාර දුන්නට පස්සේ කියනවා මේ අනේ වාට වැරදිලා ඔය පරණ එකක් කියනවා. එතකොට ලොතරැයි ගැන තියෙන හැඟීම මොකද්ද? හරිද? විසි වෙනවා නේද අතින්. එනික අත හැරෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ ස්කන්ධ ධර්ම ගැන අපිට තියෙන්නේ. අර අගයක් නැති ලොතරැයි ගැන තියෙන වැරදි අවබෝධය නිසා මෙයා ඒක පරිස්සම් කළා. නේද? දැන් මං කෝටිපතියෙක් කියලා ආඩම්බර වුණා. හරිද? අන්න ඒ වගේ මේ ඒ අගයක් නැති ලොතරැයි වගේ ස්කන්ධ ටික. ඒක නොදන්න කමට අපි හරි ආඩම්බරෙන් ඉන්නවා. නේද? සමහර අය ඉන්නවා හරියට ආඩම්බරකම් පෙන්නනවා. ගෙදර අයට. ඇයි? ආඩම්බරකම් පෙන්වන්නේ මෙතන දෙයක් නැහැ කියලා අවබෝධය නැති නිසා. ඇයි අවබෝධය නැත්තේ? සමාහිතභාවය නැති නිසා. ඒ නිසා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මම මේ ලෝකේ ජීවත් වෙන්නේ පාපිස්නාවක් වගේ. ඇයි? උන්වහන්සේ දන්නවා මෙතන මොකද්ද තියෙන්නේ කියලා. අන්සිදුණු ගවයෙක් වගේ මම මේ සමාජ ජීවත් වෙන්නේ. ඒ වගේ නිහතමානී මට්ටමකටපත් උනේ ඇයි? ස්කන්ධ ධර්ම වල ඇත්ත මොකද්ද කියලා දැකගත්ත නිසා. ඒ නිසා මේ ශාසනයේ අර හරි ලස්සන කතාවක් තියෙනවා. සමන්ත පාසාදික භික්ෂුවක්, සමන්ත පාසාදික භික්ෂුණියක්, සමන්ත පාසාදික උපාසකේ, සමන්ත පාසාදික උපාසිකාවක් වෙන්න කියනවා. මොකද්ද සමන්ත පාසාදික කියන්නේ? අපි ඔය කියන්නේ සමන්තා චක්කවාලේසු
අත්‍රා ගච්ඡන්තු අපි කියන්නේ මොකක්ද ඒ කියන්නේ? සමන්තා කියන්නේ හාත්පස. සමන්ත පාසාදික කියන්නේ හාත්පස ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමන් අවට ඉන්න අයට දෙවියන්ට බ්‍රහ්මයන්ට ප්‍රසාදය එළවන චරිතයක් වෙන්න ඕන. සමන්ත පාසාදික. සමන්ත පාසාදික චරිතයක් වෙන්න ඕන. එහෙම සමන්ත පාසාදික චරිතයක් වෙන්නේ ආනාපාන මෛත්‍රී ආදී කුමන හරි කමඨහනක් තුළ ප්‍රතිභාග නිමිති උපදවාගෙන උපචාර මට්ටමට ගිහිල්ලා ධානා මට්ටම් වලට ගිහිල්ලා එහෙම නැත්නම් විදර්ශනා සමාධියෙන් හරි පංච උපාදානස්කන්ධේ දෙයක් නැහැ කියලා අවබෝධ කරගත්තොත් නිහතමානී වෙනවා. ප්‍රඥා සම්ප්‍රයුක්ත නිහතමානිකමක්. ප්‍රඥා සම්ප්‍රයුක්ත නිහතමානිකමක් නැත්තම් වෙන්නේ බය අඩු චරිතයක් ගොඩ නැගෙනවා. ප්‍රඥාව නැති සමහර අය ඉන්නව නිහතමානී නෙවෙයි බය අඩුයි. ඒක නිහතමානිකම නෙවෙයි. එහෙම චරිත දැකලා ඇති නේද? බය අඩු චරිතේ නිහතමානිකම නෙවෙයි. නිහතමානිකම හැමතිස්සෙම ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙච්ච එකක් වෙන්න ඕන. එතකොට බය අඩු චරිතයක් ගොඩ නැගෙන්නේ නැහැ. හොඳ පෞරුෂයක් තියෙන චරිතයක් ගොඩ නැගෙන්නේ. හැබැයි මෘදුයි, සෞම්‍යයි, නිහතමානී, ප්‍රඥාවන්තයි, සමන්ත පාසාදිකයි. සමස්ත සමාජයටම ප්‍රසාදය ලැබෙනවා. ඉතින් අන්න එහෙම චරිතයක් කරා ওই ජීවිතය අරගෙන යනවා චිත්ත සමාධිය. චිත්ත සමාධිය කියන්නේ හරියට මේ කප්රුකක් වගේ. කප්රුක කියන්නේ බොහෝ දේවල් ලබා දෙනවා කියන එක. ඒ වගේ ඔය හිතේ උත්සාහයෙන් හරි දැඩි වීරෙන් හරි يعني ජීවිතේ දරුවෝන්ගේ ප්‍රශ්න එද්දිත් වීරයමයි ගන්න ඕන. ස්වාමියාගේ භාර්යාවගේ කෙනෙහිලකම් එද්දි වීරයමයි ගන්න ඕන. ප්‍රතිපත්තියට මේ දේශපාලන අස්ථාවරත්වයේ තුල බලන්න විඳින්න වෙලා තියෙන දුක අපටත් ඒක බලවෑම තියෙනවා. වීරයමයි ගන්න ඕන. මේක තමයි සසර ස්වභාවය. ඇයි මං ඉන්නේ මේකේ? නේ දැන් අපි හිතමු දැන් ඔන්න පින්නත් කෙනෙක් යනවා රැකියාවකට. ඒ රැකියාවේ ඉන්න ඔක්කොම හරීම කුහකයි, හරීම නරකයි. හරි අමාරුයි. එතකොට මොකද කරන්නේ? ජොබ් එකෙන් අස් වෙනවා කියලා කියනව නේද? මේකින්දලා හරියන්නේ නැහැ මං යනවා. ඇයි? මෙතන හිටියොත් නේ මේවට මුණ දෙන්න වෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ ලබන්න වෙලා තියෙන ඔක්කොම දුක් විඳින්න වෙලා තියෙන මේ සංසාරේ ඉන්න නිසා. නේද? එතකොට ජීවිතයේ ඇතිවන හැම ප්‍රශ්නයකදීම ගැටලුවකදීම වේදනාවකදීම ඔය හිතේ නැගෙනවන අදිෂ්ඨානයක් මේ ඇති හිටියා. මේ ඇති හිටියා. කොච්චර කල්ප ගණන් හිටියද? මගේ බුදුරජාණන් වහන්සේ මේකෙන් අයින් වුණා. මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම හරීම වෙහෙසයි. සාරිපුත්ත මහා මොග්ගල්ලාන වගේ උතුමන් වහන්සේලා අයින් වුණා. නිදහස් වුණා. ඇයි මේක ඉන්න හොඳ තැනක් නෙවෙයි. නේද? ඉතින් අන්න එහෙම මීට වඩා අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුක් කරදර එද්දිත් වීරෙම වඩන්න ඕනේ. වීරෙම වඩන්න ඕනේ සීලයට, සමාධියට, ප්‍රඥාවට. හැම දිනාටම මේ උතුම් බුද්ධ ශාසනය තුළම මේ උතුම් ගුණ ධර්ම ඔය චිත්තසංතාන වල සකස් කරගන්නට ඒ ගුණ ධර්මයන්ගේ සුවය ලබන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද දවසේ පොසොන් පුර 15ක මහ පොහොය මුල් කරගෙන සිදු කරන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය සුජීවනී කුරුකුල සූර්ය මහත්මිය සහ වෛද්‍ය ලුෂාන්ත පද්මසිරි මහත්මිය විසින් ඒ පිළිතු විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ලෝකවාසී සියලුම සත්වයන්ගේ ධර්ම අවබෝධය සඳහා මේ මහානීය සාරාණීය පින්කම හේතු වේවා කියලා. ඒ වගේ වසර 2කට පෙර මියගිය කුලවතී කුරුකුල සූර්ය මෑණියන්ට සහ වසර 24කට පෙර මියගිය ඇන්ටන් කුරුකුල සූර්ය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්මානුකූලව පින්නතුන් දන්නවා තප්පරයක් තුල කුසල හිත් උපදින ප්‍රමාණය අපට ගණින්න බෑ. එතකොට පැයකට ආසන්න කාලයක් තුල ඔය හිත්වල ඉපදුණු කුසල සිත් පරම්පරාව කෝටි ප්‍රකෝටි ගණන්.
ඉතින් එවැනි කෝටි ප්‍රකෝටි ගණන් කුසල හිත් උපදවන්නට අපේ මේ දායකත්වයේ දරණ පින්නතුන් විශාල හේතුවක් වුණා. ඉතින් ඒ හේතුව තුල මතුවෙච්ච මහා පුණ්‍ය ශක්තිය මේ දයාබර දෙමව්පියන්ට අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන්ට මේ උතුම් සැනසෙන්න පුළුවන් බුද්ධ ශාසනය මුණ ගැසේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උපන්දිනයේ සමරන පහන් දනුක් ඉඹුලාන පුතුණුවන්ට සහ නුරේකා තිරන්දී ඉඹුලාන දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙමව්පියන් වගේම ශීලවන්තව, ගුණවන්තව, නැනවන්තව මේ ලෝකයේ තුල කටයුතු කරන්නට ඒ පින්නත් දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය හැම මොහොතකම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දායකත්වයේ දරන වෛද්‍ය සුජීවනී කුල සූර්ය මහත්මියටත් වෛද්‍ය ලුෂාන්ත පද්මසිරි මහත්මියටත් අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ ස්ථානයට සජීවීව සම්බන්ධ වෙන මේ පින්නතුන් හැමදෙනාටමත් ලෝකයේ බණහන අපේ පින්නතුන් හැමදෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ගුණානුභව බලයෙන් කායික මානසික සුවය ලැබේවා. දුක් දුම්නස් දුරු වේවා. හැම මොහොතකම සමත විපස්සනාවන්ගෙන් ඔය හිත වර්ධනය වේවා, පෝෂණය වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සියලුම දෙනා සාදුකාරයක් පවත්වමු. මෙම උතුම් සදහම් විකාශය අද දින ලොව පුරා විසිරුවා හැරීම සඳහා සදැහැති කල්යාණ මිත්‍ර දායකත්වය ගැන කටයුතු කරේ වෛද්‍ය සුජීවනී කුරුකුල සූරිය සහ වෛද්‍ය ලුෂාන්ත පද්මසිරි ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එසේනම් අද දවසේදී හෝරාවක් පුරාවට මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට යෙදුනේ අපගේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩමවා වදාළ අතිපූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ විසින් අප ප්‍රාර්ථනා කරනු ලබනවා උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. එසේනම් මේ මොහොතේදී සිදුවන්නේ පරිස්කාර පූජා කිරීමයි. අප ආරාධනා කරනවා වෛද්‍ය සුජීවනී කුරුකුල සූරිය සහ වෛද්‍ය ලුෂාන්ත පද්මසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට පරිස්කාර පූජා කිරීම සඳහා සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.